මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවනේ. හරි. එහෙනම් අද පාඩම් පටන් ගමු. අපි ඉවර කරා නේද මේ දෙයිස් දෙයාලා පාඩම් ටික ඔක්කොම ඉවරයි නේද? ඉවරයි නේද ඔක්කොම? දෙයිස් දෙයාලා පාඩම් ඉවරයි නේ ඔක්කොම. හරි. එහෙනම් අපි අද ඇක්ටිව් වොයිස් පටන් ගමු. ඇක්ටිව් වොයිස් පටන් ගමු. දැම හරි අපි එහෙනම් පටන් ගමු. අද ජීවක ක්ලාස් එකේ නෑ ළමයි ජීවක අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඒකින්ද එයා තමයි ප්‍රශ්න අහන්නේ. බෝඩ් එක ගැලවුණා ළමයි. විනාඩියක් දෙන්න. අපි දැන් ටෙන්සර්ස් වලට ඇවිල්ලා ඉන්නේ. ඇහෙන්නේ නැද්ද තාම? දැන් හරියට. හරි මං ඉස්සලා මේ මයික් එක ඔෆ් කරලා තිබුණා. හරි
දැන් අපි tenses වලට ඇවිල්ලා ඉන්නේ. We have come to tenses. So there are two categories in tenses. හරිද? මේ කැටගරි එක තමයි වර්ග දෙකක් තියෙනවා tenses. non-action. ඒ කියන්නේ ක්‍රියාව කරන්න නැති. ක්‍රියාවක් නැති ඒවා තියෙන්නේ. හරිද? ක්‍රියාවක් නැති ඒවා මොනවද? අතන ගසක් තියෙනවා. there is. හරිද? ඊට පස්සේ මගේ නම කියලා තමන්ගේ නම ලියන්නේ වාක්‍ය. ඒ වගේ වාක්‍යවල ක්‍රියාවක් නැහැ නේද? හරිද? ක්‍රියාවක් නැහැ. අපි මෙන්න මේ පාඩමට අදාළව මෙන්න මේ දේ එහෙම මම උගන්වුවේ නැහැ. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්න දේනේ. දන්න දේ නිසා මම උගන්වුවේ නැහැ. මම මේ දේ නම් කරා. there is there are එක කරා. හරිද? ඊට පස්සේ අපි අද පටන් ගන්න යන්නේ action එකක් තියෙන වාක්‍ය. ඒ කියන්නේ ක්‍රියාවක් තියෙන වාක්‍ය. Today we are going to start sentences with an action. හරිද? action එකක් තියෙන ඒවා පටන් ගන්න යන්නේ. හරිද? එතකොට action එකක් තියෙන වාක්‍ය වර්ග 4කට බෙදෙනවා. හරිද? Tenses with an action are separated to 4 categories. වර්ග 4කට බෙදෙනවා. ඒ වර්ග 4 තමයි present, past, future, ඊට පස්සේ perfect කියලා තියෙනවා. හරිද? මේක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. මම මේ දෙන්නේ වාක්‍ය වල වර්ග කීපය. වාක්‍ය වල දෙන වර්ග ටික දෙන්නේ. හරිද? එතකොට මම non action කරානේ. එතන අපි ආයේ ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි දැන් කතා කරන්නේ action එකක් තියෙන වාක්‍ය. අද ඉඳන් පටන් ගන්න. action එකක් තියෙන වාක්‍ය. Today we are going to start tenses with an action. මුලින්ම මම ගන්න වර්තමාන කාල වාක්‍ය ලියන එක උගන්වනවා. Firstly I start present tense. ඉතින් අද මාතෘකාව තමයි present tense. හරිද? present tense තමයි අද මාතෘකාව. ඕගොල්ලන්ගේ grammar පොතේ දාගන්න present tense. present tense කියලා දාගෙන මට කියන්න හරිනම්. හරි සර්. හරි සර්. අනිත් තාත්ත හරිද? හරි සර්. මා ඔයගලන්ට ගිය සතියේ නේද පටන් ගත්තේ essay writing. මම අද ඔයගලන්ට මේ පින්තූර වගේක් දීලා විස්තර කරන්න දෙන්න හිටියේ. I was about to give you some pictures and to describe, but මගේ කම්පියුටරේ කැඩුනා. ඉතින් කැඩුනට පස්සේ ඒක තිබ්බ details එහෙම සේරම නැති වෙලා ගියා. ඔයගොල්ලන් ක්ලාස් වල ෆයිල් එහෙම මුකුත් නෑ දැන්. ආයෙ ඔක්කොම මුලින් ඉඳන් හදා ගන්න ඕනේ. ඒකින්ද ටිකක් කල්යයි. ඒක නිසා අපි අද මේ පාඩම ටිකක් දුරට කරලා essay එක කරමු. අතින් පින්තූරයක් එහෙම ඇඳලා අතින් අඳිමු අදට. මම ලබන සතියේ ඔයගොල්ලන්ට පින්තූරයක් දෙන්න. එතකොට පේපරේ ඔයගොල්ලන්ට දෙන්නත් තියෙනවා නේද? පේපරේ සාකච්ඡා කරන්නත් තියෙනවා නේ අරක ටිකක්. ඒකත් අද පුළුවන් වුණොත් කරන්න බලමු. හරිද? අද පුළුවන් කරන්න බලමු. ෆයිල් එක හොයාගන්න තමයි අවුල තියෙන්නේ. ඒ ෆයිල් එක නෑ මම ගාව. එහෙම වුණත් මට ලබන සතියේ තමයි ඒ ටික කරන්න වෙන්නේ. කම්පියුටර් එක කැඩුනා ඒකයි. හරි කමන්නේ. මම අද ග්‍රාමර් පාඩම කරන්නම්කෝ. හරිනේ. So firstly in active voice වල first lesson is present tense. ඒ කියන්නේ active voice වල තියෙන පළවෙනි පාඩම තමයි present tense කියන්නේ. ඒ කියන්නේ වර්තමාන කාල වාක්‍ය. වර්තමාන කාල වාක්‍ය අපි ඒ වගේම පටන් ගමු. හරිනේ.
එතකට ළමයි මේක තියෙනවනේ මේ present tense එක. present tense එකෙන් ඕගොල්ලන්ට වාක්‍යයක් ලියන්න ඕන නම් ඒකට තියෙනවා වෙනමම ඒකටම ආවෙන්නේ order එක. ඒ කියන්නේ ගණන් වල ඔයගලන්ට ගණනක් හදන්න ඕන නම් සූත්‍රයක් තියෙනවා නේද? In maths you have a formula. You have a formula to solve your maths problems and sums. ඒ වගේ English වලත් if you want to write a sentence you have an order. So you have to study only that order and then you can write sentences. ඒ කියන්නේ ඔයගලන්ට මේ ඒ order එක විතරයි මතක තියාගන්න ඕන. ඕන වාක්‍යයක් ලියන්න පුළුවන්. හරිද? ඕන වාක්‍යයක් ලියන්න පුළුවන් වෙනවා. මම ඒ order එක මුලින් දෙන්න. හරිද? Firstly I will give you the order in present tense. present tense වල කියන්න ඕනේ present tense වල හරිද? පළවෙනි වර්ගේ present tense ම තමයි. හරිද? First category is present tense. ඊට second category එක present continuous. Second category is present continuous. ඊට පස්සේ present perfect එක තියෙනවා. මම perfect එකත් එක්කම ඒක කරන්නම් නේද? present perfect perfect tense කියන category එකටම present perfect past perfect කියලා ඒ ටික කරන්න. සහ මේ present tense එකයි present continuous තමයි ප්‍රධාන මාතෘකා දෙක. හරිද? ප්‍රධාන මාතෘකා දෙක සහ මම ඕගලන්ට කතා කරන මාතෘකා දෙක තමයි මේ. හරිද? මේකේ මම ඕගලන්ට පුළුවන් වුණොත් negative form එකයි question form එකයි කරන්න. හරිද? These are my main topics in this lesson. So firstly let's write the order. හරිද? order එක ලියාගමු. ඕගොල්ලන්ට present tense වලින් වාක්‍යයක් ලියන්න ඕන නම් if you want to write a sentence in present tense you have to write when ලියන්න සිද්ධ වෙනවා මුලින්ම ක්‍රියාව කරන්න. Firstly you have to write the subject and then verb. You have to write the verb. Okay, and if the subject is singular you have to put s after the කියන්නේ ක්‍රියාව කරන්න ඒක වචනයි නම් ක්‍රියාපදේ අගට s එකක් දාන්න ඕනේ. ක්‍රියාව කරන්න බහුවචනයි නම් s එකක් එන්නේ නැහැ. හරිනේ? ඊට පස්සේ then write the object. After that place time. So this is the main order. මේක තමයි ප්‍රධානම වාක්‍ය ලිවීමේ ක්‍රමය. We call this as soft system. We say it soft system. This is the soft system and this is the main way to build your own sentences in English. ඔයගොල්ලන්ට ඕනම sentence එකක් build කරගන්න පුළුවන්. මෙන්න මේකේ. හරිනේ? මේක දාගන්නකො. මේක පොතේ දාගෙන කොටු කරගන්න. ඊට මට කියන්න. හරිනේ? Hari ayah. හරිනේ? තව ඉන්නවද ඉවර වෙච්ච අය? කියන්න. Hari sir. හරි. හරිනේ. ඕක තමයි වාක්‍ය ලිවීමේ මේ සිස්ටම් එක. හරිද?
එතකොට අපි බලමු මෙන්න මේ එකින් එකේ පොඩි විස්තරයක් ගන්න ලියා ගමු. හරිද? S කියලා දාගන්න. අංක රෝමී ඉලක්කම් 1 දාලා S දාගන්න. ඊට පොඩි ඉරක් ගන්න. ඉරක් ගහලා එතන ලියා ගන්න subject. Firstly, write S, then write subject. Then write the meaning. Meaning is ක්‍රියාව කරන්න. The person who do the action. ක්‍රියාව කරන්න. Subject. The person who do the action. ක්‍රියාව කරන්න. Then write second one is we. Verb. Verb is the action. ඒ කියන්නේ verb එක කියන්නේ මොකද්ද? ක්‍රියාව. ක්‍රියාව. Verb is the action. ඊට පස්සේ ඒක අතින් තරුවක් දාන්න. තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාව කරන්න ඒක වචන නම් Sir. If the subject is singular. Oh. Sir. Okay. Sir කියපුව ටික අපහු කියන්න පුළුවන්ද? කට් වුණාද ඔයා? ඔව් සර් සිග්නල් නැති වුණා. මේක ලියුවද? subject කියලා ලියන්න ක්‍රියාව කරන්න කියලා ලියන්න. verb කියලා ලියන්න ක්‍රියාව කියලා ලියන්න. ඊට පස්සේ තරුවක් දාලා මම මේ කියන එක ලියන්න. හා සර්. ක්‍රියාව කරන්න ඒක වචන නම් if the subject is singular ක්‍රියාපදයේ අගට to the end of the verb සර් කියපුවා S යොදයි. S යොදයි. ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදයේ අගට S යොදයි. If the subject is singular, use S at the end of the verb. මම මේක රෙකෝඩින් එක YouTube එකට දාන්නම්. හැබැයි ඉතින් වැඩි ක්ලියර් නෑ. මම එකම කනෙක්ෂන් එකෙන්නේ මම රෙකෝඩ් කරන්නේ. ඒක නිසා. ඊට පස්සේ යට දෙන්න බැරිව. අයියාගේ රවුටර් එකට හොඳ සිග්නල් තියෙනවා අයියා. මොකද්ද? අයියාගේ රවුටර් එකට හොඳ සිග්නල් තියෙනවා අයියා. මම කනෙක්ෂන් එක මාරු කරා. SLT එකක් තියෙන්නේ. අයියා අද උදේ ඉඳලා අපේ එකට සිග්නල් තිබ්බේ නෑ ඒකයි. දැන් තාම මේ ටිකක් තියෙනවා. මම කනෙක්ෂන් එක මාරු කරා ඒකෙන්.
හරි. දෙවෙනි තරුව දාගන්න. දෙවෙනි තරුව ක්‍රියාව කරන්න බහුවචනයි නම් if the subject is plural if the subject is plural saya pernah join वाक्य है पर किया नको ක්‍රියාව කරන්න බහුවචනයි නම් ක්‍රියාපදයේ අගට නෙමෙයි ක්‍රියාපදය if the subject is singular ක්‍රියාපදය එලෙසම ලියයි. if the subject is singular නෙමෙයි if the subject is plural we write the action in the same way without any addition. We don't add s. හරිද? හරි සර්. ඊට පස්සේ දාගන්න object කියලා. ඔව්. ඔව්. ඊට පස්සේ ඒක දාගන්න object. object කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදය. ක්‍රියාවට යටත් වෙන පදය. The word related to the verb. Or the word we are using after the word is the object. ක්‍රියාවට යටත් වෙන පදය. හරිනේ? Then write P and T. P, T. This. PT. සර් ඔව්. සර් ගණන් ක්ලාස් කරනවද? නෑ මං ගණිතය කරන්නේ ඇයි? නිකන් සර්. මං ගණන් කරන්නේ. ඉංග්‍රීසි විතරයි. P කියන්නේ place. T කියන්නේ time. place කියන්නේ ස්ථානය. time කියන්නේ වේලාව. අයියා මාව ගෲප් එකට ඇඩ් කරගෙන තිබුණේ නෑ අයියා. මොකේද?
ෆ්ලෑෂ් රූම් එකටද? ඕ අයියා ඇඩ් කරේ නැද්ද මං ඔයාව? මට අමතක නෑ වෙනවා. අයියා මගේකට ඇවිල්ලා තිබ්බේ නෑ. හරි හරි මං ඇඩ් කරන්නම්කෝ ඈ. අද පන්ති වල මට අමතක වෙනවා. මොකක්ද සමාධි? ආය පාරක් කරලා වගේ තේරුම් ටික කියන්නකෝ. ඔය දෙකේ. ප්ලේස් කියන්නේ ස්ථානය, ටයිම් කියන්නේ වේලාව. ක්ලාස්රූම් ක්ලාස් තියටර්ස් තියෙන්නේ මොකද්ද? ඇහෙන්නේ නැහැ මල්ලි. ඒ ක්ලාස් තියටර්ස් තියෙන්නේ ක්ලාස්රූම් ක්ලාස් ෆ්ලෑෂ් රූම් එක මට අද තියන්න බැරි වුණා කම්පියුටරේ හදන්න නම් කියන්නේ. ඒක තියෙන්නේ නම් සාමාන්‍යයෙන් ක්ලාස්රූම් ක්ලාස් කියලා තියෙන්නේ ඇයි කිව්වේ අර ඒක තියෙන්නේ නම් 10 ඉඳන් 12 වෙනකන් සෙන්සුරාදාට. උදේ 10 ඉඳන් 12 වෙනකන්. මේ මට අද තියන්න බැරි වුණා. මම ඒකෙන්ද හෙට හවස තියන්න ඉන්නේ. හෙට හවස 4:00 හෙටට විතරක්. හෙටට විතරක් 4:00 වගේ දාලා ඒ අද බැරි වෙච්ච එක කරලා දාලා ආයෙ දිගටම සෙන්සුරාදා 10 ඉඳන් 12. මොකද්ද? හෙට 4ට ක්ලාස් තියෙන්නේ. ඔව්. ෆ්ලෑෂ් රූම් එක තියෙන්නේ. මේක නෙමෙයි. පේපර් ක්ලාස් එක. හා සර්. place time ඕක ඈ මම එක්සැම්පල් එකක් ලියන්න මම ලියන්න යන්නේ අම්මා බත් වෙනවා කියන වාක්‍යය හරිද අම්මා බත් වෙනවා කියලා ලියන්න යනවා මේක ක්‍රියාව කරන්නේ කවුද අම්මා මුලින්ම ලියන්නේ අම්මා so the mother is the person who do the action so firstly we write the subject as mother. Then we write the verb. Verb is cook. But as the mother is singular, amma කියන නාම වචන ක්‍රියාව කරන්න ඒක වචන නිසා අම්මා ඒක වචන නිසා we use s here. Mother cooks. Then what she is cooking? She is cooking rice. So the object is rice. එයා මොනවද උයන්නේ? මෙතන යනවා කියලා තිබ්බනම් කොහෙද යන්නේ? කියවනවා කියලා තිබ්බනම් මොකද්ද කියවන්නේ? එහෙම. Rice. Mother cooks rice. Now I going to write own බත් කනවා. Own බත් කනවා. The subject is own. Own is in English they. And the subject is eat. Kanava eat. But the subject is plural. So we don't add s here. As s here. And we put eat here without any addition. And then we write what are they eating. They are eating rice. So finally we see they eat rice as the answer. හරිනේ. ඒ කියන්නේ ක්‍රියාව කරන ඒක වචන නිසා අපි මෙතන s දැම්මා. මේ දේ කියන්නේ ඕන්නේ. ඕන් බහුවචන නිසා s එක දැම්මේ නැහැ. හරි නේද? s එක දැම්මේ නැහැ. මෙන්න මේ වාක්‍ය දෙක ලියාගන්න. සිංහල තේරුමත් එක්ක ලියන්නකො පළවෙනි දෙක. අම්මා බත් වෙනවා. බත් කනවා. ඕන් බත් කනවා. Kitushika, can you tell me mother cooks rice in Tamil? Amma soru samaitar. And is sapidungal to eat in Tamil? Yes.
I know Tamil. එමෙති වචනයක් දෙකක් දැනගත්ත කියලා දෙමළ පුළුවන් වෙන්නේ නැහැ නේ. After knowing some words, I'm not fluent in Tamil. හරි මේ දෙක දාගත්තද? නෑ සර්. හරි දාගන්න. හරි සර්. හරි. ඉවරයි නේද? ඔන්න මගේ ඔයා. ඔයගොල්ලෝ ඉවර නැත්තම් මට කියන්න. Tell me if you not finished. Then I don't erase. අපි එන වාක්‍ය ටික ලියමුද? ඔන් ආයෙත් බලා ගන්නකො මම ආයෙත් කියලා දෙනවා. මුලින්ම වාක්‍යය ලියනකොට ඔයා ලියන්න ඕනේ ඉස්සල්ලාම ක්‍රියාව කරන්න ලියන්න. ඊට පස්සේ ක්‍රියාව ලියන්න. ක්‍රියාව කරන්න ඒක වචනයි නම් if the subject is singular add s දාන්න. ඊට පස්සේ object එකයි place එකයි time එකයි. දැනට මේ දෙක ගැන හිතන්න එපා. මොකද මේ දෙක පාවිච්චි කරන්න you have to know prepositions. ඔයා prepositions දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ දෙක කරන්න. මම දැනට මෙන්න මේ format එකෙන් විතරයි වාක්‍ය දෙන්නේ. ක්‍රියාව කරන්න සහ මේ ක්‍රියාවට යටත් වෙන පදයක් තියෙන වාක්‍ය විතරයි මම දැන දෙන්නේ. ඊට පස්සේ preposition එහෙම අපි කරමු. හරිද? පාඩම් යන විදිහට කරලා මේකත් කරගමු. හරිනේ? ක්‍රියාව කරන්න බහුවචන නම් s එකෙන් නේ. ක්‍රියාව කරන්න ඒක වචන නම් s එකෙන්. හරි නේද? දැන් අපි වාක්‍ය ටික ලියමු. තව දෙයක් මට කියන්න ඕනේ ඔයගලන්ට. ඔයගලන්ට ඔය මේ ඕන පාඩම් තියනවා නේද? If you want any lesson tell me. හරිද? ඔයගලන්ට මොකක් හරි විශේෂ ඉංග්‍රීසි වල grammar වල ඔයගලන්ට අවශ්‍ය පාඩමක් තියෙනවා නම් මට කියන්න. දැන් ඔය අද කිව්වා කියමුකෝ මට මේ පාඩම කරලා දෙන්න කියලා. මම ලබන සතියේ මේ යන පාඩම නම් මේ ටිකක් බ්‍රේක් කරලා ඔයා ඉල්ලපු පාඩම මම කරලා දෙන්න. හරිද? comparison of adjectives වගේ දරුණු පාඩම් තියෙන්නේ. ආන් ඒ වගේ දරුණු පාඩමක් වුණා මට පැය දෙකකින් කරලා දෙන්න පුළුවන්. හරිනේ? හරි. ඒ relative clauses කරලා දෙන්න පුළුවන්ද? YouTube එක relative clauses කියන පාඩම කරලා දෙන්න පුළුවන්ද? relative clauses නේ. relative clauses එක. relative clauses එක හරි අපි මේක ඉවර කරලා කරමු ඈ. මේක ඉවර කරලා relative clauses එක කරමු. relative clauses කරන්න ඕනේ මල්ලි ඒකත් කරන්න ඕනේ නැත්නම්. හරි. මම ඔයාලට relative clauses වගේ පන්තිය වෙන පන්ති වල කරනවානේ. අනේ කරනකොට මම ඔයාලට කියන්නම්. හරිද? එතකොට join වෙන්න ඒකට. හරි අයියා. හරි. ඔන්න මම දැන් වාක්‍ය කියනවා. ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ලියන්න ඔවුන් පොත් කියවනවා. ඔවුන් පොත් කියවනවා. ඔවුන් පොත් කියවනවා. ඔවුන් පොත් කියවනවා. ඔවුන්ට අපි කියන්නේ they. කියවනවට කියන්නේ read. ඊට පස්සේ පොත් වලට කියන්නේ books කියලා. ලියන්න ඇතිනේ.
They read books. They read books. අක්කා මල් පූජා කරනවා. අක්කා මල් පූජා කරනවා. හරිද? පූජා කරනවා කියන්නේ offer කිය. අක්කට කියන්නේ sister. elder sister. නැත්නම් sister කියලා දාන සහෝදරිය කියන්නේ. හරිද? මල් වලට ඔයගොල්ලෝ දන්නවනේ. වාක්‍ය මොකද්ද? අක්කා මල් පූජා කරනවා. වාක්‍ය අක්කා මල් පූජා කරනවා කියන්නේ කිව්වේ. හරි නෙවද? දෙවුවේ නැද්ද? අපි බලමුද ලියන්න. අක්කා මල් පූජා කරනවා. elder sister කියන්න පුළුවන්, sister කියන්න පුළුවන්. හරිනේ? අපි අක්කා කියලිමු. අක්කා කියන්නේ sister. පූජා කරනවා කියන්නේ offer. offer මේක ඒක වචනයි. මේක නිසා මේකට s දානවා. flowers වෙනවා. හරි නේද? flowers වෙනවා. sister offers flowers. ඕනම තමයි යන්නේ. sister offer flowers. නැත්නම් you can write elder sister offer flowers. offers flowers. ඊට පස්සේ ලියන්න ගුරුවරු පාසල් යනවා. ගුරුවරු පාසල් යනවා. කියන්නකෝ. මොකක්ද මං කිව්වේ? ගුරුවරු පාසල් යනවා. ගුරුවරු පාසල් යනවා කියන්නේ. ගුරුවරු පාසල් යනවා. ගුරුවරු වලට අපි කියන්නේ teachers. teachers go යනවට කියන්නේ go. හරිද? යමක් වෙතට චලනය වෙනවා. if something is moves forward to another object or towards to another object, we use to here. Then where are they going? They are going to school. So the object is school. Teachers go to school. ක්‍රියාව කරනවා teachers. ක්‍රියාපදේ go. යමක් වෙතට චලනය වෙන හින්දා to දැම්මා. object එක school.
ඊළඟ එක ලියන්න. මම බත් කනවා. මම බත් කනවා. මම බත් කනවා. මම බත් කනවා. I eat rice. Yes. ඒක එන්නේ I eat rice. දැන් මේ I කියන්නේ ඒක වචනයක් කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ. මම ඒක වචනයි. මම ඒක වචනයි නෙමෙයි කියලා මතක තියාගන්න. although මම කියන්නේ ඒක වචනයක් කියලා ඒක වචනයක් උනත් grammar වලදී ඒක rule එකක්. I කියන්නේ බහුවචනය. I කියන්නේ බහුවචනයක් කියලා ඒක rule එක. හරිද? ඒක rule එක. I කියන්නේ I eat rice. හරිද? ඊට පස්සේ ඔවුන් දත් මදිනවා. 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 හරිද? ඔවුන්ට අපි කියන්නේ they. They eat නෙමෙයි. ඔවුන් මදිනවට කියන්නේ brush කියලා. දත් වලට කියන්නේ teeth කියලා. They brush teeth. They brush teeth කියලා. තමයි ලියන්නේ. ඊට පස්සේ ලියන්න අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ෆුට්බෝල් කියලා ලියන්න මෙහෙම. We play football. We play football. We play football. අය වාක්‍ය මොකක්ද? අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඔයාලට මාව ගානට ඇහෙන්නේ නැද්ද? ක්ලියර් නැද්ද? නිකන් බොර වෙලාද පේන්නේ මාව? ඔව් සර්. එහෙමද? අනිත් අයටත් එහෙමද? නෙත්මි ඔයාලට මාව පැහැදිලි නැද්ද? පැහැදිලි අය. පැහැදිලි. හරිනේ තාම පැහැදිලි නැද්ද මාව? දැන් පැහැදිලි සර්. පැහැදිලිනේ. සමාධි පැහැදිලි සර්. පැහැදිලිනේ. ඔව් පැහැදිලි වෙන්න ඕනේ. මම දැන් කනෙක්ෂන් දෙක මාරු කරා කම්පියුටර් එක. කම්පියුටර් එක වෙනම කනෙක්ෂන් එකක් දුන්නා.
දැන් නම් පැහැදිලි වෙන්න ඕනේ. හරි. ලියන්න ඊළඟ එක. ළමයි මල් පැල හිටවන. ළමයි මල් පැල හිටවන. ළමයි මල් පැල හිටවන. ළමයිට අපි කියන්නේ children. හිටවනවට කියන්නේ plant. ලියවද? නෑ සර්. ලියන්න. ළමයින්ට කියන්නේ children. හිටවනවට කියන්නේ plant. හරි සර්. හරිනේ. කොහමද ලිව්වේ? ළමයින්ට කියන්නේ children. ක්‍රියාව කරන්නේ children. සිටවනවා, හිටවනවා. plant. මල් පැල. අඹ පැල. අන් එහෙම දෙයක් ආව. අඹ ගස්. මල් ගස්. එහෙම දෙයක් ආවොත් ඕගොල්ලන්ට ඒක හදාගන්න පුළුවන් වෙන්න ඕන. මම කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ එහෙම දෙයක් කියලා. මල් පැල කියනවා නම් මල්ලට මොකක්ද කියන්නේ? මලට flower කියන. පැලයට කියන්නේ plant. එතකොට මේ දෙක එකතු වුණාම හැදෙන්නේ flower plant. හරිද? ඔයගලන්ට ඕනේ අඹ ගස කියලා ලියන්න. අඹ ගස්. අඹ වලට මොකද කියන්නේ? mango. ඊට පස්සේ ඒක ලියනවා tree. මේ දෙක එකට ලියුවාම mango tree. අඹ ගස. simple. හරිනේ. එහෙනම් මේක එන්නේ මොකද්ද? මොනවද හිටවන්නේ? flower plant. children plant flower plant. children plant flower plant. ඊට පස්සේ ලියන්න. අපි විද්‍යාව පාඩම් කරනවා. පාඩම් කරනවට කියන්නේ අපි ස්ටඩි. විද්‍යාවට කියන්නේ science. We study science. Yeah, we study science. We study science. මම ඔයගොල්ලන්ට jumble sentences ටිකක් දෙන්න. jumble sentences ටිකක් දෙන්නම් ඔයගොල්ලෝ ඒවා අරවලා වාක්‍ය ටිකක් ලියන්න. පොතේ ලියා ගන්න. නෑ උත්තරේ විතරක් ලියන්න. jumble එක ලියන්න ඕනේ. jumble sentences කියන එක දන්නවද ඔයගොල්ලෝ? Do you know about jumble sentences? jumble sentences කියන්නේ ළමයි ඕගොල්ලන්ට දෙනවා මෙන්න මෙහෙම.
මේවා දෙනවා. ක්‍රිකට් දෙනවා. ඊට පස්සේ ෂී කියලා දෙනවා. මේකේ ඔයගලන්ට වෙනවා මේක අර මේ ක්‍රියාව කරන්නෝ ක්‍රියාපදේ තැන් තැන් වල තියෙන. ඕගොල්ලන්ට තියෙන්නේ ඒක ගලපලා එක වාක්‍යයක් කරන්න. She plays cricket. ඕගොල්ලෝ උත්තරේ විතරක් පොතේ ලියාගන්න. වාක්‍ය ලියන පිළිවෙලට in the order of that you are writing sentences you can write only the answer. You have to write only the answer. It is okay. හරිද? මම එකකින් දා මම සාමාන්‍ය ජම්බල් සෙන්ටෙන්ස් පහක් දෙන්න. දෙකේ වැඩක් නේ. නේ. මම ඕඩර් එකක් දීලා තියෙනවා. දෙකේ වැඩක් නිසා මම ජම්බල් සෙන්ටෙන්සස් පහක්. මේක ලියා ගන්න. මේකට උත්තරේ ලිය. උත්තරේ විතරක් ලිය. උත්තරේ විතරක්. උත්තරේ විතරක් ලිය. හරියක් අවුල් වගේ. පැහැදිලි නැද්ද? නෑ සර්. නෑ සර්. බෝඩ් එක පැහැදිලි නේද? බෝඩ් එක. කියන්නකෝ බෝඩ් එක ලියන්නේ නැද්ද? සර් බෝඩ් එක ක්ලියර් නෑ. හරි ගොඩක් ඉන්න. දැන් හරිද? හරිද? හරි සර්. මම ඒවා ලොකෝට ලියන්න.
මේක ලියන්න. ඔය හතර ජම්බල් කරලා තියෙන්නේ. හරියට ගලපලා ලියන්න වාක්‍ය හදන්න. ඕගොල්ලෝ ඉවර වුණාම මට කියන්න. Tell me if you are done. ඉවරයි sir. Finished. ඉවරයි සර්. සසින්දු ඉවරයිද? සසින්දු අපේ නෑ ලියමුනේ. ඉවරයි. පළවෙනි එක meet we friends කියලා ලියන්න. හරිද? ඒක ලියන්න වෙන්නේ අපිට මෙහෙම. we friends meet we කියලා ලියන්න බෑ. ඇයි දන්නවද? we කියන්නේ subject එක. subject එක. මේ we කියන එකේ object version එක තමයි us. හරිද? මම දීලා තියෙන us කියලා නෙමෙයිනේ we කියලා. එහෙනම් ඔයාලට subject එක විදිහට ගන්න වෙන්නේ we. හරි නේද? we තමයි මුලින්ම ගන්න වෙන්නේ. ඒක ලියනවා we. ක්‍රියාපදේ මොකද්ද meet? friends. We meet friends. අපි මිතුරන් හමු වෙනවා. ඊළඟ ඊළඟ එක. goes mother school to කියලා තියෙනවා. හරිද? ඕකේ ක්‍රියාව කරන්නකොට ඉන්නේ එක්කෙනයිනේ අම්මා mother. mother ක්‍රියාපදේ goes වෙලා තියෙනවා. ඇයි ඒ goes වෙලා තියෙන්නේ? මේ s එක කරලා තියෙන්නේ es වෙලා තියෙන්නේ ඇයි? මෙයා එක වචන නිසා. goes to යමක් වෙතටනේ. කොහෙටද? school. mother goes to school. ඊට පස්සේ අයියා එහෙනම් අර මේ ටීචර් අයියා එහෙනම් මේ අර ටීචර් go to school කියලා එකක් දුන්නේ එහෙනම් අයි මේ ටීචර් goes to school වෙන්න ඕනයි. teachers කියලා දුන්නේ මල්ලිම. ගුරුවරු ගුරුවරයා නෙමෙයි. වාක්‍ය මං කිව්වේ ගුරුවරු. එහෙමනේ සමාධි. මං ගුරුවරු කියලා නේද කිව්වේ? කියන්නකෝ. ඔව් මං ගුරුවරු කියලාද කිව්වේ? teachers teacher නම් ඔයාලා ඉවේ teacher නම් goes කියලා එන්න ඕනේ. හරිද? එතකොට ඔයා ලියාගෙන තියෙන teacher නම් goes කියලා දාගන්න. මං කිව්වේ ගුරුවරු කියලා. එතකොට teachers උනාම es එන්නේ. බහුවචන නිසා. හරිද සුලෝචන?
හරි අයියා. හරි. ඊට පස්සේ we our love country. ඕකේ ක්‍රියාව කරන්නේ we නේ. our කියන්නේ possessive pronoun එක. our is a possessive pronoun. I have taught you about it. ඒ කියන්නේ මම ඔයාලට උගන්වලා තියෙනවනේ නේ. pronoun වගුවකුත් දුන්න. ඒකේ ඉන්නේ we ක්‍රියාපදේ love. හරිද? possessive pronoun එකක් තියෙනවා. නාම පදේ තියෙනවා. ඒ කියන්නේ එන්නේ our country. හරි. ඊට පස්සේ මේක fourth එක. fourth එකේ ක්‍රියාව කරන්න පේනවනේ players ලා. ක්‍රීඩකයෝ. players නෙවෙයි players. 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 ඊට පස්සේ play. ක්‍රියාපදේ play නේ. මොනවද සෙල්ලම් කරන්නේ එල්ලේ. එල්ලේ. හරි නේද? එල්ලේ. ඔය ටික ඔහම තමයි එන්නේ. අපි එහෙනම් පොඩි වැඩක් කරමුද? මම කතාවක් කියන්නද? हाँ सर මට කියන්නේ කට්ටිය කතාවක් අහන්න යනවද කියලා. Do you like to listen a story? කැමති අපි. Kitushika, do you like to listen a story? Yes. මෙහෙමයි. මේ කතාව මම කියන්නේ ඉංග්‍රීසි වලින්. හරිද? මොකද මම මේක දැනගත්තේ ඉංග්‍රීසි වලින්. මේ කතාව මම කියුවේ ඉංග්‍රීසි කතාව. පොඩි කෙටි කතාව. හරිද? මේ කතාවේ in this story you have one thing to take. හරිද? You have one thing to take. ඔයාලට ගන්න දෙයක් තියෙනවා මේ කතාවේ. හරිද? ඊට පස්සේ so now I start the story. මම දැන් මගේ කතාව පටන් ගන්නවා. මම ඉතින් සිංහලෙන් කියන්නේ. හරිද? ඔයාලට ඉංග්‍රීසි වලින් තේරෙන්නේ නැති වුණත් එහෙමත් එක්ක කියලා මම සිංහල ඉංග්‍රීසි දෙකම කියන්නම් ඈ. Once upon a time there lived two frogs. Two frogs. Can anyone tell the meaning of frogs? ඔයාලා කවුරු හරි දන්නවද frogs කියන එකේ තේරුම? Frogs. Frog. F-R-O-G-S. Frogs. Once upon a time there lived two frogs. ඒ කියන්නේ two frogs. ගෙම්බෝ දෙන්නෙක්. frogs කියන්නේ ගෙම්බොන්ට. හරිද? ඔන්න එනවා ගෙම්බෝ දෙන්නෙක්. හරිද? ගෙම්බෝ දෙන්නෙක් ඉන්නවා. Once upon a time there lived two frogs. And their names were, this is Fat Frog and this is Tin Frog. Fat Frog and Tin Frog. ඒ කියන්නේ Fat Frog and Tin Frog. ඒ කියන්නේ fat meaning is මහත. Tin is කෙට්ටු. හරිද? And then they lived very happily. One day they saw a bucket. There lived two frogs and they saw a bucket. And they were curious.
they were very curious to see it. See what's inside it. ඒ කියන්නේ ඒගොල්ලන් හරිම කුතුහලෙල්ලු හිටියේ ඒක ඇතුලේ තියෙන මොනවද කියලා බලන්න. හරිද? They were very curious to see what's inside the bucket. So they jump into it. හරිද? දෙන්න ඒක ඇතුලට පැන්න. After that it was filled with milk. Milk. Do you know the meaning of milk? If you don't know, you can't be a human child. What is milk? Milk කියන එක තේරුම දන්නේ නැද්ද කවුරුත්? කිරි. කියන්න බෑ. ඔව් කිරි. Milk කියන්නේ කිරි වලට. ඒ කියන්නේ බකට් එක පිරීලා තිබුණේ කිරි වලින්. හරිද? ඒ වගේ පිරීලා තිබුණා. මේ දෙන්න මේක ඇතුලට පයින්. හරිද? As it was fulfilled with milk, they were going to drown. Drown කියන්නේ or we can use sink. They were going to sink in it. ඒ කියන්නේ ඒගොල්ලෝ එක ගිලෙනවා ඒක ඇතුලේ. ඒක ඇතුලේ ගෙම්බ දෙන්න ගිලෙනවා. හරිද? ටිකක් කිරි එක කියන්නේ ඝනකම් දෙයක්. සහ ඇලෙන සුළු දෙයක් නේ. හරිද? ඒක ඇතුලේ ගිලෙනවා. So Thin Frog tried to දැන් මේ කෙට්ටු ගෙම්බ try කරාලු jump out of the bucket after hanging on the wall of the bucket. ඒ කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ තියෙන මේක එල්ලිලා යන්න පයින් දඟලවල එළියට. But he couldn't because it was very slippery with the milk. ඒ කියන්නේ කිරි වල අර තියෙනව නේද layer එකක්. මොකක්ද ඒකට කියන්නේ? කිරි යොදේ කියන්නේ. යොදේ. It was slippery because it was getting wet with milk and the layer which frozen on the milk. හරිද? ඒ කියන්නේ ඒක අර උඩ මිදුන මේ යොදෙන් ඒ අර මේක ලිස්සනවා. ඒකින්ද මුන්ට මේක අල්ලගෙන පයින්න බෑලිය. So after many hours they were paddling for many hours. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කකුල් තියෙන්නේ මෙහෙමනේ කකුල් තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ ඒ වගේ ඔහොම ගහනවා. ගගහ they are going around. මේ බාල්දියේ කිරියක වටේ යනවා දැන්. ගගහ. The fat frog said, "My friend, I can't do this anymore." ඒ කියන්නේ මට මේක තවත් දරා ගන්න බෑ. I am very tired. They are struggling to jump out of the bucket. ඒ කියන්නේ ඒගොල්ලෝ හුඟක් මහන්සි වෙනා බකට් එකෙන් එළියට පැන ගන්න. හරිද? අරක කලත්තගෙන හොඳට මේ කකුල් වලින් ගගහ ඔහම පීනනවා දැන් ඈ. They are paddling, swimming, and sometimes the fat frog is going to sink. After that, the thin frog is swimming under the milk and grab his friend. Then he come outside and they are trying to come out of the bucket, jump out of the bucket. As the wall of the bucket is slippery, they can't jump out of the bucket. ඒ කියන්නේ අරක ලිස්සනින්ද ඒ ගන්න බෑ. So after many hours, the sun was gone and the dark was coming. Fat frog is very tired. කළුවර වැටිගෙන එනකොට අර මහත ගෙම්බට හුඟක් මහන්සියද. හරිද? Then again Fat Frog said,
my friend, I can't do this anymore. I give up. I would give up. මම මේක අතාරිනවා මට මේක තවත් කරන්න බෑ. මේ මගේ කෙට්ටු ගෙම්බියාළුවේ කියලා කියනවා. හරිද? But නමුත් that thin frog said, don't give up my friend. We will be free. Free කියන්නේ අපි නිදහස් වේවි. අපි නිදහස් වේවි. Don't give up. අතාරින්න එපා අපි නිදහස් වේවි කියනවා. But the fat frog is very tired. So he stopped swimming. ඒ කියන්නේ අර මහත් ගෙම්බට මහන්සි හැදුවා. එයා පීනන එක නැවතුවා. පීනන එක නවත්තලා after few minutes the fat frog was died. මහත ගෙම්බා මැරුණා. After drowning. මේක ඇතුළට ගිලිලා කිරියක ඇතුලේ ගෙම්බා ගිලිලා මැරුණා. So that thin frog was very sad and he couldn't bear that his friend had left him. ඔව දාලා ගියක දරා ගන්න බෑ කාටද මේ කෙට්ටු ගෙම්බට යාළුවව. So he was about to give up. එයා අතාරින්නමයි හිටියේ. අතාරින්නමයි හිටියේ. So after paddling for last hour that they were paddling, කියන්නේ ඒගොල්ලෝ පැය ගාණක් පැඩල් කරානේ. දැන් මෙහෙම ගගහ යනවා. කකුල් ගගහ අරක වටේ යනවා. අන්තිමේටම එයා අතාරිනවා කියලා හිතපු ඒ මොහොතේ ටික වෙලාවක් ගියාට පස්සේ after some time the thin frog felt thick on the milk. හරිද? කිරියකේ ටිකක් ඝනකම් ගතියක් දැනිලා. So after that he was realized that the milk has been frozen. ඒ කියන්නේ ළමයි සීතල තියෙන්නේ. අපි කිරි එකක් මුදවන්නේ කොහොමද? හොඳට හැඳි ගන්නවා නේද? හොඳට හැඳි ගන්නවා. හැඳි ගන්නකොට සීතලත් එක්ක ඒක ගල් වෙනවා නේද? අර ඒ කිරි එක ගල් වෙනවා. ආන් එතකට අපි මොනවද කියන්නේ? මුදවපු කිරි. It is curd. මුදවපු කිරි වෙනවා. අන්න ඒ වගේ අර ගෙම්බෝ දෙන්න දවසම පැය ගණන් අරක වටේ ගියපු නිසා ඒක කලවම් වෙලා after mixing it has become what? Curd. ඒක මුදවපු කිරි එකක් වෙනවා. ආන් එතකට අර ගෙම්බා පැනලා එළියට යනවා. ඒකෙන් ඔයාලට ගන්න තියෙන්නේ මොකක්ද? ඒකෙන් ඔයාලට ගන්න තියෙන්නේ මොකක්ද? never give up. ඒ කියන්නේ කවදාවත් අතාරින්න එපා. කවදාවත් අතාරින්න එපා කියන දේ තමයි ඒකෙන් ගන්න තියෙන්නේ. හරිද? මැරෙන්න ඕන වෙන්න හිටියත් අතාරින්න එපා. කොහොම හරි ගොඩ එන්න chance එකක් ආවා. අර ගෙම්බ කවදාවත් හිතුවද? දැන් ඕගොල්ලොත් හිතුවද උන්වම පැඩල් කරද්දී කිරි එක මිදී. රෑ වෙදි කිරි එක මිදෙයි. ඔයගොල්ලෝ දන්නවනේ කිරි මිදෙනවා කියලාම ඇති ගාද්දි. දන්නව උනාට ඔයගොල්ලෝ හිතුවේ වන්නේ. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඒ දේ වුණත් ඔයගොල්ලොන්ට මතක් වෙන්නේ නැහැ මේ කිරි එක මිදෙනවනේ හබල් ගහනකොට මොකක් හරි කරද්දි කියලා. හරිද? ඒ වුණාට අරුම් පැය ගාන කරක වටේ ගිහිල්ලා ඒක කලවම් වෙලා it has been become curd. ඒක curd වෙලා මුදවපු කිරි එකක් වෙලා. අංගෙදර ඝනකම් වුණාම ගෙම්බට පුළුවන් මේක උඩ ඇවිදින්න. දැසයා පැනලා යනවා. හරිද? අන්න ඒ වගේ මොන වලක හිටියත් අතාරින්න එපා කියලා තමයි ඒ කතාවේ කියන්නේ. හරිද? ඕගොල්ලෝ මොකද මේ කතාව ගැන හිතන්නේ? ඈ? සමාධි කියන්න බෑනේ මොකද හිතන්නේ? හොඳයි. Kitushika, what do you think about that story?
Or did you understand that story? Yes, I understand. Hitushika, what do you think about it? Nothing. I have nothing to say. ළමයි ඔයාලගේ එසේ පොත ගන්න. එසේ පොත. අපේ එසේ පාඩමට යන්න. එසේ පාඩමට යන්න. එසේ කරන්නත් එපා. එසේ කරන්නත් ඕනේ. Is there anyone who want an introduction for the essay describing pictures? You can describing pictures එක ලියන හැටි ආයෙත් කියලා දෙන්න මතක් කරන්න ඕනේ. අය ඉන්නවා කියන්න. මම මතක් කරලා දෙන්න අපෝ. කොහොමද ලියන්න ඕනේ කියලා. ඔයාලට ඕනේද? මට කියන්න කොහොමද ඕනේ කියලා නැත්නම් නෑ කියලා. ඇයි නිකන් බය වෙලා වගේ? ඈ? ඒ කියන්නේ ඕනේ නෑ නේද? හරි. අපි යන බින්දුවර විස්තර කිරීමට යමු. Let's start describing pictures. හරිද? බින්දුවර විස්තර කිරීමට යමු. මේකට ඔයගොල්ලෝ පින්තූරයක් ඇඳ ගන්නවා. For this you have to write a picture. No, draw a picture. Draw a picture. ඔයගොල්ලෝ normal පින්තූරයක් ඇඳ ගන්න. හරිද? ඇඳ ගන්න. Firstly draw a square. කොටුවක් ගන්න. සාමාන්‍යයෙන් roll 10ක විතර කොටුව. 10ක විතර කොටුවක් ගන්න. ඊට පස්සේ ඒකේ ක්ලයිමේට් එක දාගන්න. දේශගුණය වහිනවා දැන් නේ. එහෙනම් මේක මොන ඩේකක්ද? සර් මොකද්ද කරන්න කිව්වේ? කොටුවක් describing pictures කොටුවක් දාගන්න. පින්තූර අඳින්න යන්නේ. පින්තූර විස්තර කිරීම. ඔයාලට මේක පේන්නේ නැහැ නේද? මම ටිකක් ලොකුවට අඳින්න. පින්තූරයක් අඳින්න තියෙන්නේ සමාද? සර් ඕන පින්තූරයක් අඳින්න පුළුවන්ද? නෑ නෑ මම මේ අඳින එක අඳින්න. හා සර්. මට ඉතින් වැඩි චිත්‍ර බෑ. මම ලබන සතියේ ඉඳන් දෙන්නම්කෝ ඔයගලන්ට ස්ක්‍රීන් එකට ෆොටෝස් දාන්න. මම අද දෙන්න ලෑස්ති කරන් හිටියේ. කොහෙද? කම්පියුටර් එක ගන්නනේ.
මේ බින්දුවේ ප්‍රායෝගික නෑ නේද? මේක හිටු කියලා වහිනා මේ මෙතන මිනිස්සු දෙන්නේ ගිනිමැලයක් ගහන්නේ. කවන්නේ දාගන්න. අපි වෙනස් විදියට හිතමු. මේ ගිනිමැලයක් තියෙන්නේ. ගිනිමැලයට කියන්නේද? නෑ නෑ සර් ගිනිමැලයට උඩින් තියෙන්නේ ගස් තුන තියෙන්නේ මේකද? ඊට අල්ලපුවම. මේ ගස් තුන. සර්. මේ දෙපැත්තේ ළමයි දෙන්නේ. There are two children and this is a bonfire. Bonfire means ගිනිමැලය. මට ඉතින් වැඩි චිත්‍ර බෑ මට චිත්‍ර වලට B එකක් තියෙනවා. ගිනිමැලයක් වගේ පේනවනේ. මෙතන මේ අකුණක් ගහනවා. right මේක ලේක් එක. ගඟක් කියලා හිතන්න. write 8 sentences about this. වාක්‍ය අටක් ලියන්න මේක ගැන. වාක්‍ය අටක් ලියන්න. වචන ටික දෙන්නම්. කුරුල්ලන්ට කියන්නේ birds. ගස්වල trees. ගිනිමැලයට bonfire. ළමයි දෙන්නට two children. මිනිස්සු දෙන්නෙක් කියලා දාමු ළමයි. two men. ඊට පස්සේ කෝඩාරම වල කියන්නේ heart. ගඟට කියන්නේ lake. ගඟට කියන්නේ lake නෙමෙයි. ගඟට කියන්නේ tank. ගඟටත් කියන්නේ lake මම හිතන්නේ. ඉවත් කියනවා. අයියා ගඟට කියන්නේ river. කවුද? පසින්දු. ඉවරද තමයි එන්නේ නේ. අඩේ දැන්නේ පන්තියට ආවේ. දැන් කොච්චරද පටන් ගලා? දැන් ආවේ පන්තිය. බලාකොට ගන්නේ. Clouds.
කට්ටිය ලියන්න වාක්‍ය 8ක්. මේ බින්දුවේ ඇඳ ගන්න. කාලෙකින් චිත්‍රයන් දෙන්නේ නැහැ නේ. අයියෝ ඒ බින්දුවේ මොකද්ද? ඒකට ඉතින් ඕගොල්ලෝ කැමති නමක් දාගන්න. ඕවනේ කිව්වා මේක කැම්ප් එකක් කියලා. එදාට කැලයක් කිව්ව හැකි. කීයක් ඒවා කිව්ව හැකි? කැමති එකක් දාන්න. අයියා කැලේට මොකද්ද කියන්නේ? ජංගල්. මං කාලගුණ ටික දීලා තියෙනවා. cloudy day. වාක්‍ය හදන්නද තියෙන්නේ? ඔව්. වාක්‍ය හදන්න නෙමෙයි. මං describing pictures උගන්වුවා මතකද? ඔයා හිටියා නේද එදා? නෑ සර් මං හිටියේ නෑ. එහෙමද? ඉතින් අයියෝ කියන්න බෑ මං ඇහුවනේ ඉස්සල්ලා. describing pictures මතක් කරන්නවද කියලා ආවේ නෑ කියන්න බෑ මං කරනවා. හරි ගමන්නේ වාක්‍ය 8ක් ලියන්නකෝ මේක ගැන. there is there දාලා වගේ. හා සර්. මං එහෙම ආවේ නැති වුණාම ඔයගොල්ලෝ මට කියන්නද? මං අහනකොට. මං ඉතින් කියලා දෙනවා. කට වහන් ඉන්න එපා. ලියලා ඉවරනාම කියන්න. අයියා අකුණු ගහනවට මොකද්ද කියන්නේ?
thundering. 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 හරිද? ඉවර වුණාම කියන්න. සර් ඔව්. සර් ඊළඟ සතියේ මේ පාඩම උගන්වනකොට මට එසේ ලියන දේ කියලා දෙනවද? මං කියලා දෙන්න. හරි සර්. හරි. මට මතක් කරන්න. හා සර්. හරි. ගිය සතියේ රෙකෝඩින් එක මං හිතන්නේ මං දාලා තියෙනවා YouTube එකට. ඒක නම් පැහැදිලි නැතුව ඒක කමන්නේ මම ලබන සතියේ කියලා දෙන්නම්. හරි අයියා ලියලා ඉවරයි. ඉවරයි නේ. ඉවරයි සර්. අනිත් තාත් ඉවරද? ඔව් අයියා ඉවරයි. ඉවරයි සර්. හරි. සමාධිත්ත. net me. ලියනවද තාම? ඉවරද නැත්නම්? ඉවරයි. අයියා හරි. අපි එන වාක්‍ය ලියමු. මම මකන්නන්නේ. කළා මට කිසි ඉඳන් වාක්‍යයක් ගන්න ලියන්න කිව්වේ. ලියමු. මුලින්ම ඒකට නමක් දෙනවනේ. නමක් දෙද්දි මුලින්ම ලියන්න කිව්ව වාක්‍ය මොකක්ද? This is a picture of a
ඕගොල්ලන්ට කැමති නමක් දුන්නේ නැහැ. හරිද? මන් දුන්නා නම් දෙන්නේ කැම්ප් එකක් කියලා. ජංගල් කියලා. ඔව්. දුන්නේ අය Forest කියලා. ෆොරෙස්ට් කියලා. ෆොරෙස්ට්. ජංගල් කියලා ලියුවා. ඔය තුනෙන් එකක්. This is a picture of කියලා නම දෙනවා. එද නම එක. කැමති නමක් දෙන්න ඉතින් ඕගොල්ලන්ට ඒක දිහා බැලුවම හිතනවා නම් මොකක් හරි එකක් ඒ හිතන දේ ලියන්න අවුලක් නැහැ. ඊට පස්සේ වාක්‍යෙට ගැලියා යන්න තියෙනවා. ඒකේ බිඳුවරේ ගස් කීයක් තිබ්බද? මේක මතක 5ක් තිබ්බා වගේ. ඊළඟ දෙපැත්තේ දෙකක් තිබ්බා තුනක් තිබ්බා. හරිනේ. There are 5 trees. ඊට පස්සේ there are 2 men. 2 men. අන්න ඔය වාක්‍ය ලියුවාගේ නේද? හරි. සමාධි මට කියන්නකෝ වාක්‍ය. There are birds. Oh, there are birds. Let me. Kitushika, tell me another sentence that you have written in. There are 2 men were sitting near the bonfire. I have written about it here. Tell me another one. This is a rainy day. It is our last sentence. It is our last sentence. It is our last sentence. Tell me another one. There is a river. Yeah, there is a river. Sasindu kiyanne ka? Sasindu left. Sandaras kiyanne? Sandaras Sulojana? There are 2 children around the bonfire. මම ඒ කියලා දෙනවා. There are 2 men කියලා දෙනවා. කියපු නැති එකක් කියන්න. This is a hut in the picture. This is a nana. There is a. There is a hut in the picture. Oh, there is a hut in the picture. එතකට මේ කවුද අපේ හරිනි කියන්නේ. හරිනි ලිව්වේ නැද්ද? නෑ සර්. එහෙමද? ඔය හරි. මං කියලා දෙනවා බසති. සසින්දු කියන්න. සසින්දු ආවා නේද? සිග්නල් මදිද? පසින්දු ලිව්වද? පසින්දු දැන් ආවේ. There are trees. There are trees. ඒක ලියලා තියෙනවා. පළවෙනිටම ලිව්වේ. මම ඕගොල්ලෝ හිතපු නැතිම එකක් ලියන්නද? හිතපු නැති ඕගොල්ලෝ කවුරුත් ලියලා නැහැ. මං හිතන්නේ නෙත්මි ලිව්වත් දන්නේ. නෙත්මි හැබැයි ඒක ගැන ඇහුවා ලිව්වත් දන්නේ නැහැ. බලමු. මං ඇඳලා තිබ්බනේ අකුණක් ගහන වලාකුළක්. මං ඒක ගැන ලියනවා. There's a thundering cloud. Thundering cloud එකක් කියන්නේ අකුණු ගහන වලාකුළක්. මේ නෙත්මි නැද්ද?
net මේවා මොකද thundering ගැන ලිව්වේ? ඒ වාක්‍ය තමයි අයියා ලිව්වේ. මේකද ලිව්වේ? there was a thundering cloud කියලාද? ඔව්. මේක? එහෙනම්. හරි. ඊට පස්සේ කේ මොනවද තව තිබුණේ? දක්වන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නකෝ ලියපේවා. ගිනි මැලයක් තිබුණා නේද? ගිනි මැලයක් තිබුණා. අපිට ඒකට කියනවා there is a bonfire. There's a bonfire. There's a bonfire. There's a bonfire කියලා ලිව්වේ. සහ ඔය වම තියෙන ඉන්නවා තියෙන ඒවා ඔක්කොම ලියලා අන්තිමේටම ලියන්න. It is like a rainy day. හරිද? ඕගන්ට වුණා මෙතනට දැම්ම හැකි heavy rainy day කියලා. heavy rainy day. heavy rainy කියන්නේ තදින් වහිනවා. අකුණුත් එක්ක ගහනවා තිබ්බ නේද? ඒකට ඔයාලා ලිව්ව හැකි heavy rainy day. heavy rainy day. එතකට ඒක තමයි ලියන්නේ. හරිද? ඔහොම ලිව්ව හැකි describing pictures. හැබැයි ඉතින් මේකම නෙමෙයි describing pictures කියන්නේ ඉන්නවා තියෙන ඒවා නෙමෙයි. මිනිස්සු කරන ඒවා ලියන්න ඕනේ. කරන ඒවා ලියන්න නම් අපි active voice දැනගෙන ඉන්න බෑ. මම ඒක තමයි මේ describing pictures පටන් ගන්න ගමන් ඒත් එක්කම active voice පටන් ගත්තේ. එතකොට පාඩම යනවානේ ගානට. මේක මම there is there වලින් ටිකක් උගන්වලා ඕගොල්ලන්ට මම active voice වල present tense එකයි present continuous එකයි උගන්වපු ගමන් ඕගොල්ලෝ මිනිස්සු කරන ඒවා ලියන්න පුළුවන් වෙනවා. එතකොට ඔයගොල්ලෝ there is there දාලා වාක්‍ය දෙකයි ලියන්න ඕනේ. සහ අනිත් ඒවා ඔයගොල්ලෝ මිනිස්සු කරන ඒවා තමයි ලියන්න. හරිනේ? හරි. එතකොට ඔන්න එහෙනම් දැන් ටයිම් එකත් හරි. හරිනේ? අපි එහෙනම් ආය ලබන සතියේ හැමෝම ෆ්‍රී රූම් එකෙන් දැන් ෆ්ලෑෂ් රූම් එක තියෙනවා හෙට. ක්ලාස් රූම් එක මොකද්ද? කොහොමද 3ට වගේ දාන්න බැරිද? සෙනසුරාදා 3ට ඕරෙල් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්ති කාස්ස තියෙන්නේ. මම ඒක ඇඩ් කරන්න. ඔයා ඇඩ් කරන්න. මොකක්ද සම්බන්ධව කිව්වේ? හෙට 3ට වගේ දාන්න බැරි 3:00 වගේ. පොඩක් ඉන්න. දැන් කියන්න. හෙට මේ අර ක්ලාස් එක 3ට 3:00ට වගේ දාන්න බැරි. 3ට 3:00ට නේ. 3:00ට. එහෙනම් මම 3:00ට කරන්නම්. සර්. Thank you. 3:00ට කරන්න. ඊට පස්සේ ලබන සතියේ හම්බෙමු ඈ. ලබන සතියේ හම්බෙමු. Hi sir. අදට ක්ලාස් මම එහෙනම් ඔයාව ඇඩ් කරන්නම්කෝ ෆ්ලෑෂ් රූම් එකට. හරි. Bye. එහෙනම් ලබන සතියේ හම්බෙමු. හරි. ඩ්‍රැගන් රූම් එක නැද්ද? අයියා